හාලෙලූයා. ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අන්තර්ජාලය ඔස්සේ නැවතත් ඔබගේ නිවසට ඔබගේ දැනගැන්මේ වර්ධනය උදෙසා නව මැවිල්ලේ යථාර්ථයන් නැමති මේ පාඩම් මාලාව තුළින් අද දවසේද මම පැමිණෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුබ පැතුම් සමග මම කැමති මේ පාඩමට ඔබ ඊ타මාත්ම සාදරයෙන් පිළිගන්නට. අපි යාඥා කරමින් මේ අනර්ඝ කාලය ආරම්භ කරමු. ස්වාමියෝ දෙවියන් වහන්සේගේ දෑතට අපි මේ මුළු කාලය බාර කරමු. හාලෙලූයා. Rebekana kutala Rebekana kalekatana shikara bamtrana kutala Rebekana Rabikana kutala Rebekallerana kutala Rebekamtrana kalekatana shikara bamtrana kutala Rebekana kutala Sargika devi pianani අපි යේසුස් ක්‍රිස්තුස් යන අනර්ගතම නාමයෙන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ අනර්ග දවස මේ කාලය නිසා. ඔබගේ වචනය ඔබගේ සභාවට උගන්වන්නට ඔබ මට දුන් මඟ පෙන්වීම ලෙස අද දවසේ මා නැවතත් ඔබගේ දරුවන්ට මෙලෙස කතා කරනවා. පියාණනි, ආරම්භයේ සිට අවසානයේ දක්වා ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබ වහන්සේ මට මඟ පෙන්වන නිසා ස්තුතියි. අපි විශ්වාස කරනවා ශුද්ධාත්මයන් වහන්සේ ශුද්ධ ලියවිල්ලේකම කර්තෘන් සහායකම ගුරුවරයාණන් ලෙස දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ගැඹුරු දේවල් අපිට එළිදරව් කළ හැක්කේ උන්වහන්සේට පමණක් බව අපි විශ්වාස කරනවා. පියාණනි, අපිට කතා කළ මැනව ඔබගේ වචනය ශුද්ධ වූ බයිබලය නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරමු. ශුද්ධාත්මයන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරමු. මේ වෙලාවේ පවතින ඒ ඔබගේ දූතයින්ගේ සේවය නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරමු. යක්ෂයාට මොනම අන්දමකින්වත් මේ වචනය ඔවුන්ගෙන් දැහැගන්ට බැරිවන ලෙස ශුද්ධාත්මයන් වහන්සේගේ මුළු ඒ ආධිපත්‍යයේ ආලේපේ ඒ මුළු පූර්ණත්වයේ වාතාවරණය ඔවුන් සමග පවතින නිසා, ඔවුන් තුල පවතින නිසා ඔබ වහන්සේට ස්තුතියි. හැම කෙනෙකුගේම අවබෝධය ඔබගේ වචනයට විරුද්ධව පවතින නිසා ස්තුතියි. පියාණනි, හැම දෙම අපි ඔබට භාර කරමින් කැප කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හාලෙලූයා. අද මම ඔබත් සමග සිටගන්න පස්වෙනි වතාව. අපි අවස්ථාවන් 4ක් පසු කරමින් ඇවිත් සිටිනවා. ඉතින් මට ස්වාමින් වහන්සේගෙන් ලැබුණු භාග්‍යයක් උන්වහන්සේගේ වචනය මෙලෙස ඔබ වෙතට ගෙන එන්නට. ඒ වගේම ඔබත් භාග්‍යවන්තයි. උන්වහන්සේගේ වචනේ දිව්‍යමය එළිදරවුන් මේ පාඩම් මාලාව තුළින් ලබන්ට අවස්ථාව ඔබට ලැබී තිබෙනවා. හාලෙලූයා. අද දවසේ අපි නව මැවිල්ලේ යථාර්ථයන් කියන මේ පාඩමේ අපි පළවෙනි මාතෘකාව තමයි ගිය සතිය ආරම්භ කළේ. ඒ මුල් පාඩම අපි කළා සැබෑව් ඔබ යනු කවුද? අද අපි දෙවනි පාඩම වෙත යොමු වෙන්න යනවා. මම විශ්වාස කරනවා පළවෙනි පාඩම ඔබගේ ජීවිතයට විශාල බලපෑමක් කළ බව. මේ දෙවනි පාඩමත් එසේමයි. මේ හැම පාඩමක් තුලම ඔබට අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. අලුත් එළිදරව් වීම ඔබට බොහොමයක් තියෙනවා. එනිසා ඕනෑකමින් ඔබේ මුළු අවධානය මේ පණිවිඩය වෙත යොමු කරන්න. අද අපි කතා කරන දෙවනි මාතෘකාව ක්‍රිස්තුස් වහන්සේ තුල
ඔබ කවුද කියන මේ පළමු මාතෘකාවේ දෙවනි අනුමාතෘකාව ඔබ නව උපාදනය ලබන්ට අවශ්‍යයි. පන්දන්නවා මේ පණිවිඩය අහන ඔබ කිතුනුවෙක් නම් ඔබ නව උපාදනය ලබපු කෙනෙක්. මේ මාතෘකාව අසපු ගමම්ම ඔබට හිතෙන්න පුළුවන් මන් ලබලා තියෙන දෙයක් ගැනයි කතා කරන්නේ කියන ඒ මානසිකත්වය ඔබට ඇවිත් ඔබේ අවධානය වෙනතකට යන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්න එපා. ඔබ ලබපු නව උපාදනය ගැන ඔබ මෙතෙක් නොදැන සිටිය දේවල් දැනගන්ට යනවා. මේක ඔබ දැනගන්ටම ඕන දෙයක්. මේ නව උපාදනය කියන පාඩම තුල තමයි හැම දෙයක්ම සිදු වුණේ. ඔබ ලබපු ගැලවීම තමයි නව උපාදනය කියන්නේ. මොකක්ද දේශපාන්සි කිව්වේ? යමෙක් මුළු ලෝකේ ලබා ගත්තත් තමන්ගේ ජීවිතේ නැති වුණොත් කිනම් ප්‍රයෝජනයක්ද? ඒක තවත් සරලව ඔබට මම කිව්වොත් යමෙකුට මුළු ලෝකයම අයිති වෙලා තිබුණත් ඔහුට ගැලවීම අයිති නොවුනොත් වටිනාකමක් නැහැ කියන එකයි. යේසුස් එතනින් පෙන්නුවේ මේ මුළු ලෝකයටම වඩා ගැලවීම වටින බවයි. ඉතින් වටිනාම දේ ඔබ ලබලා තියෙනවා. ඒක නිවරදිව දැනගැනීම ඉතාමත්ම වැදගත්. මම එහෙම කියන්නේ මම දේව සේවකයෙක් වෙලත් නව උපාදනයේ තුල සමහර දේවල් දැන සිටියේ නැහැ. මම දන්නවද බහුතරයක් කිතුණුවන් නව උපාදනයේ තුල තිබෙන ඒ සැබෑව නිවරදිවම දැනගෙන නැහැ. ඒක නිවරදිව දැන නොගත්තොත් ඒක ඔබට අලාභයක්. දෙවියන් වහන්සේ ඔබත් සමග සැලසුම් කළ දේවල් ඔබට අත්පත් කරගන්න භුක්ති විඳින්න බැරි කාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් සවන් දෙන්න. අපි නව උපාදනය ගැන මේ පැය තුල ඉතා හොඳ අවබෝධයක් ලබන්නට යනවා. අපි කියවන්ට යනවා ශුද්ධ යොහන්තුමාගේ සුවිශේෂයේ 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 6 වෙනි පදය දක්වා. යුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක් වූ නිකදේමුස් නම් පරිසියෙක් සිටියේය. හෙතම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත් රබ්බි ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් ආවා වූ ගුරුවරයෙක් කැයි අපි දනිමුව. මක් නිසාද තමා සමග දෙවියන් වහන්සේ නැත්නම් ඔබ කරන්නා වූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් නුඹට කියමි. යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්ට නොහැකියයි ඔහුට කීසේක. නිකදේමුස් උන්වහන්සේට කතා කොට මිනිසෙක් මහලුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවනිවර මව්කුසට ඇතුල්ව උපදින්ට පුළුවන් දැයි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් නුඹට කියමි. යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බැරිය. මාංශයෙන් උපදින දේ මාංශය, ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය. මා පසුගිය පාඩමෙත් මේ ගැන ඔබට යමක් කතා කළා. සැබෑ මිනිස්යා ආත්මයක් බව ඔප්පු කරන්නට. මේ පාඩමේදීත් ඔබට මේ ගැන කතා කරන්නට වෙනවා. හේතුව මේක මේ ස්ථානය මා උගන්වන කාරණේ ඔප්පු කරන්නට තිබෙන වැදගත්ම ස්ථානයයි. එක දවසක් යේසුස් වහන්සේ ළඟට යුදෙව්වන්ගේ ප්‍රධානියෙක් සහ එවකට සිටිය දක්ෂ ගුරුවරයෙක් වන නිකදේමුස් පැමිණියා. ඔහු පරිසියෙක්.
පරිසියෙක් කියන්නේ තානාන්තරයක්, පදවියක්, විවස්ථාව පිළිබඳව ලබපු. ඔබ 10 වෙනි පදේ බැලුවොත් එතන යේසුස් වහන්සේ ඔහුගෙන් අහනවා, "නුඹ ඊශ්‍රායෙල් හි ගුරුවරයා නොවේද?" ඊශ්‍රායෙලේ ඉන්න ගුරුවරයෙක් කියන එක නෙමේ උන්වහන්සේ කිව්වේ. ඊශ්‍රායෙල් හි ගුරුවරයා නොවේද? ඒ කියන්නේ ඔහු එවකට හිටපු දක්ෂතම ගුරුවරයා. ඔහු දැනගත්තම යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ වෙතින් පැමිණි මිනිසෙක් කියලා. නමුත් ඔහු ප්‍රසිද්ධිය උන්වහන්සේ ළඟට එන්න බය වුණා. දවසක් රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත් කියනවා, "ඔබ දෙවියන් වහන්සේ වෙතින් ආ ගුරුවරයෙක් බව අපි දනිමු. මම දනිමු. එහෙම නැත්තම් මේ හාස්කම් ඔබට කරන්න බෑ." යේසුස් වහන්සේ ඔහුට කතා කරමින් කියනවා, "ඔබ නැවත ඉපදුනේ නැත්තම් දෙව රාජ්‍ය දකින්නේ නෑ." මේ නිකදෙමුස් ප්‍රශ්නයක් අහනවා. ඔහු ඒ වන විට දැනගෙන සිටියේ නෑ මිනිසයා කියන්නේ ආත්මයක් කියලා. ඔහු අහනවා, මිනිසෙක් මහලුව සිටියදී කොහොමද දෙවනි වර මව් කුසට ඇතුල් වෙන්නේ? ඊළඟට යේසුස් වහන්සේ ඔහුට කියනවා, "යමෙක් වතුරෙන්ද ආත්මයන්ගෙන්ද නූපන්නොත් දෙව රාජ්‍ය දකින්ට යන්නේ නැහැ." උන්වහන්සේ ඊළඟට ඔහුට කතා කරන කාරණාත් එක්ක ඔහු තේරුම් ගන්නවා මිනිසයා කියන්නේ ආත්මයක් කියලා. දැන් අපි මේ කොටස ප්‍රවේශමෙන් අධ්‍යයනය කරන විට අපි පැහැදිලිව දකිනවා ආත්මය තුල වූ දෙවන උප්පත්තියක් ගැන යේසුස් වහන්සේ කතා කරන බව. මෙතන යමක් කියලා නෙමෙයි උන්වහන්සේ කතා කළේ, යමෙක් කියලා. මෙම කියපු ගමම්ම නිකදෙමුස්ට තේරුණා මේ මිනිසයා ගැන මම ගැන කතා කරන්නේ කියලා. නමුත් Taman ආත්මයක් කියලා හු නොදන්නකම නිසා අර වගේ ප්‍රශ්නයක් ඇහැව්වා. නමුත් යේසුස් වහන්සේ ඔහුට පැහැදිලි කරලා දුන්නා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, තමන් කැමති ඔබට ප්‍රශ්න කීපයක් යොමු කරන්න. පළවෙනි එක තමයි, ඇයි මිනිසයාට නැවත උප්පත්තියක් ඕන උනේ? එහෙම නැත්නම් දෙවන ආත්මය තුල උපතක් ඕන උනේ? දෙවෙනි ප්‍රශ්නය, නැවත කියද්දී ඔහු පෙර උපන් කෙනෙක් බව යේසුස් වහන්සේ හඟවනවා. එසේනම් ඒ පෙර උප්පත්තිය තුල මිනිසයාට කුමක් දුනේ? තුන්වෙනි ප්‍රශ්නය, පෙර උප්පත්තිය නැත්නම් පළමු උප්පත්තිය කවදාද සිදු වුනේ? ඔබට දැන් තේරෙනවා මේක ඔබ දැනගත යුතුම පාඩමක් බව. මත් එක්ක ඉන්න. අපි දකින උප්පත්ති පළවෙනි පරිච්ඡේදය දෙස අපේ අවධානය යොමු කරද්දී දෙවියන් වහන්සේ තම වචනේ කර්ණ කොටගෙන අහස, පොළව, මුහුද එහි අඩංගු හැම දෙයක්ම නිර්මාණය කරනවා. එම පරිච්ඡේදයේ 26 වෙනි පදයට යද්දී අපි දකිනවා උන්වහන්සේ තමන් මැවූ සියලු දේ කෙරෙහි ආණ්ඩු කිරීමට තමන් වහන්සේගේ ස්වරූපයෙන් සමානත්වයේ ලෙස උන්වහන්සේ මිනිස්යාව නිර්මාණය කරනවා. ඒ වගේම අපි 28 වෙනි පදයේ දකිනවා දෙවියන් වහන්සේ මිනිස්යාට ආශිර්වාද කරමින් ඔහු පොළවේ ජීවත් වන පරමාර්ථය අවබෝධ කරලා දෙමින් ඒ වැඩේ සම්පූර්ණ කරන්නට ආධිපත්‍යය පවරනවා. දෙවනි පරිච්ඡේදයේ 7 වෙනි පදයට එද්දී අපි දකිනවා දෙවියන් වහන්සේ සූදානම් කළ ඒ වැඩය භෞතික තලයේ සම්පූර්ණ කරන්න ඔහුට පොළවේ දූවිල්ලෙන් ශරීරයක් නිර්මාණය කරලා ඒ
තුළට මේ මනුෂ්‍යව ඇතුල් කරලා ජීවමාන ප්‍රාණියෙක් බවට පොළොවේ ඔහුව පත් කරනවා. දෙවනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඉඳලා බලද්දී අපි දකිනවා දෙවියන් වහන්සේ හැම දෙයින්ම අංග සම්පූර්ණ උයනක් මමලා මේ මනුෂ්‍යව එහි පදිංචි කරනවා. පසුව ඔහු තනිව සිටිනවා. දුටු දෙවියන් වහන්සේ ඔහුට සහකාරියක් නිර්මාණය කරලා දෙනවා. දෙවියන් වහන්සේ මැවූ හැම දෙයක්ම ඔවුන්ට භුක්ති විඳීමට දෙවියන් වහන්සේ අවසර දෙන අතර නොකළ යුතු එක දෙයක්, නොකෑ යුතු එක ගහක් පෙන්නලා උන්වහන්සේ කියනවා මෙයින් කවදාවත් කන්න එපා. එයින් කන දවසේ නුඹලා ඒකාන්තයෙන් නැසින්ට යනවා. මම කැමතියි බයිබල් කියවන්ට දෙවනි පරිච්ඡේදයේ 16 සහ 17. ස්වාමියෝ දෙවියන් වහන්සේ මනුෂ්‍යයට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්ට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කන්ට එපාය. මක් නිසාද? එයින් කෑ දවසේ ඒකාන්තයෙන් නුඹ නසින්නේ යයි කීසේක. හැම දෙයකම අවසර දුන් දෙවියන් වහන්සේ මේ දේ කරන්ට එපා කියලා. ඒක කොළොත් වන දේ ගැන ඔවුන්ට අවබෝධ කරලා ආඥාවක් දෙනවා. නමුත් අපි දකිනවා උපත්ති 3 වෙනි පරිච්ඡේදයේ දෙස බලන විට සාතන් එහෙම නැත්නම් යක්ෂයා දෙවනසට අකීකරු ලුසිෆර් නැමැති දූතයා ඔහු ස්වර්ගෙන් පහතට එළුවා. ඔහු සර්පයෙකුගේ විලාසයෙන් දෙවියන් වහන්සේ මිනිසයාට නොකන්ට අනකල ඒ ගහට පැමිණෙනවා. ඔහු ප්‍රයෝගයෙන් යුතුව ඒවව කතාවට අසු කරගන්නවා. ඒ කතාවේ ප්‍රතිඵලයක් ලෙස ඇව මුලා කර මේ ගහෙන් ගෙඩිගෙන කන්ට සලස්වා ඊළඟට ඇගේ පුරුෂයාවත් ඒ ගෙඩිගෙන කන තත්වයට පත් කරනවා. අපි දකිනවා මේ ගෙඩි කෑ විගස ඔවුන් දුටුව තමන් නිර්වස්ත්‍ර බව. ඔවුන් මොකද කළේ? ඉක්මනට දුවගෙන ගොස් වනයේ ගස් අතර සැඟවී වනයේ කොළාතු වලින් ඉනවැසුම් සාදා ගන්නවා. අපි දකිනවා මේ පරිච්ඡේදයේ ජීවමාන දෙවියන් වහන්සේ වෙනදා වගේම ඒ කියන්නේ මීට කලිනුත් උන්වහන්සේ ඇවිත් තිබෙනවා. මේ මිනිස්යාව සොයාගෙන එනවා උයනට. ඒ ශබ්දය උන්ට ඇසෙද්දී ඔවුන් මේ වන විට වනයේ ගස් අතර සැඟවිලා. උන්වහන්සේ ඇවිත් ඔවුන්ට අවස්ථාව දෙනවා ඔවුන් කළ වරද පිළිගන්නට. උන්වහන්සේ කිව්වේ මේ ගහෙන් කෑ දවසේ නුඹලා ඒකාන්තෙම නැසිනවා කියලා. නමුත් මම දකිනවා මේ මිනිස්යාත් සමග දෙවියන් වහන්සේ කතා කළ ඒ ආකාරයේ දෙබස දෙස බලද්දී උන්වහන්සේ අවස්ථාවක් දෙනවා උන්ට වරද පිළිගන්නට. ඔබ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔවුන් වරද පිළිගත්තා නම් මොකක් වෙයිද කියලා. අපි දකින්නේ මුළු බයිබලයේ පුරාම පසුතැවිලි වූවන් නගා සිටවපු දෙවි කෙනෙක්. ඔවුන් මෙතන පසුතැවිලි වුණා නම් සමහර විට ඔවුන් පසුතැවිලි නොවූ නිසා පැමිණි දඬුවමින්වත් ඔවුන් නිදහස් වෙන්න තිබුණා. ඔබයි කොහොමද පාස්ටර් ඔවුන්ට පසුතැවිලි වෙන්න අවස්ථාව දුන්නා කියලා පාස්ටර් කියන්නේ කියලා. දෙවියන් වහන්සේ කියපු දේ උන් කරලා අකීකරු වෙලා උන්වහන්සේට කරන්ට තිබුණේ උයනෙන් එලෝලා එන්ට බැරි වෙන්න උයන රැකවල් කරන්ට. නමුත් උන්වහන්සේ ආදම්ගෙන් අහනවා ඇයි මම නොකන්ට අනකල ගහෙන් ගෙඩිගෙන කෑවේ? එවලේ ආදම්ගේ පිළිතුර
අනේ ඔව් ස්වාමිනේ මං ඔබ වහන්සේට අකීකරු වුණා. මං දකිනවා දැන් ඒකේ ප්‍රතිඵල. ඇයි ඔහු දකින ඔහුගේ නිර්වස්ත්‍රකම. ඒ වගේම දෙවියන් වහන්සේ ඉදිරියට එන්න ඇති වුණු බය. ඒ වෙනස් වීම ඔහු මේ වෙද්දි දැනගෙන ඉවරයි. ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියෙන් පලා ගියේ ඒකයි. ඔහුට කියන්න තිබුණා ස්වාමිනී සමාවෙන්න කියලා. උන්වහන්සේ අවස්ථාව දුන්නේ ඒකට. නමුත් ඔහු කළේ ඒ වරදේව පිට තැබුවා. උන්වහන්සේ ඒවගෙනුත් අහනවා. ඒව ඒක සර්පයා පිට පටවනවා. ඔබ දන්නවද? ඔවුන් වරද පිළි නොගැනීම හේතු කොටගෙන ඔවුන් ඒ පෞකාර ස්වභාවය ලැබුවා. ඒ විතරක් නෙමේ දඬුවම ඔවුන් මතට පැමිණියා. දෙවියන් වහන්සේ කිව් දේ සම්පූර්ණ ඔවුන් කෙරේ බල පැවැත්තුවා. මොකද උන්වහන්සේ කිව්වේ එයින් කන දවසේ නුඹ ඒකාන්තෙන්ම නසිනවා. ඒක ඔවුන් කෙරෙහි බල පැවැත්තුවා. මතක තියාගන්න. සැබෑ මනුෂ්‍යයා කියන්නේ ආත්මයක්. ඔහු ප්‍රාණයක් ඇතුව ශරීරයක ජීවත් වෙනවා. මේ දඬුවම නැත්නම් මේ ගහෙන් ගෙඩිගෙන කෑ දවසේ නුඹ ඒකාන්තෙන්ම නසිනවා කියා දෙවියන් වහන්සේ කතා කළේ සැබෑ පුද්ගලයාට ආත්මයට. ඒ නැසීම තමයි ආත්මීක මරණය. ඔබට ආත්මික මරණය කියන්නේ මොකක්ද කියන එක පසුවට පැහැදිලි කරන්නම්. ආදම් කෙරෙහි උපත්ති දෙවනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට අනුව සිංහලට පරිවර්තන වෙලා තියෙන වචනයට අනුව නුඹ ඒකාන්තෙම නසිනවා කී ඒ කාරණය ආත්මික මරණයයි. සෙනෙවන්ත සහෝදරයා සහෝදරී මේක ආදම් හිමි කරගත්තා. ඔහු තමයි මුළු මිනිස් සංහතියේ පළමු බීජය. ඔහු වැළඳගත් මේ ආත්මික මරණය ඔහුටත් ඔහුගෙන් පැවතෙන මුළු මිනිස් සංහතියටත් ඒක දායාදයක් වුණා. යේසුස් වහන්සේ නුඹ නැවත උපදින්ට ඕනෑයයි කියන්ට හේතුව පළමු උප්පත්තිය තුල ආදම් සමග මුළු මිනිස් සංහතිය ආත්මිකව මරණයට පත් වූ නිසා. ඔබ මේ ලෝකෙට බිහිවෙන්ට ඇත්තේ මිට අවුරුදු 10කට 15කට 20කට 30කට 40කට 50කට 60කට 70කට කලින් වෙන්න පුළුවන්. ඒ ඔබ මේ පොළොවේ පැවැත්මට ආපු දවස. නමුත් ආත්මයක් ලෙස ඔබ මේ ලෝකයට පැමිණිය දවස ආදම් මේ ලෝකේ උප්පත්තිය ලැබපු දවසේයි. ඔහු මුළු මිනිස් සංහතියගේ බීජය වුණා. එදා ඔහු ආත්මය තුල දෙවියන් වහන්සේට අකීකරු වෙලා මරණයට පත්වන විට ඔහු විතරක් නෙමේ ඒ බීජය තුල අන්තර්ගත අපි හැම කෙනෙක්ම මුළු ලෝකයාම ආත්මික මරණය වැළඳගත්තා. උදාහරණයක් ලෙස මම ඔබට යම්කිසි පළතුරක ඇටයක් ඔබට පෙන්නලා ඇහුවොත් අඹ ඇටයක් පෙන්නලා මේකේ බීජ කොච්චර තියෙනවද කියලා මම ඔබෙන් ඇහුවොත් එක බීජයයි මගේ අතේ තියෙන්නේ. නමුත් මම මේන් මේකේ බීජ කොච්චර තිබෙනවද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබට කියන්න බෑ. මොකද මේ අඹ ඇටයට පුළුවන් 100 ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන්, මිලියන ගණන් බීජ ලෝකයට දෙන්න. අනේ දෙම තමයි මේ ස්ථානයේ සිදුුනේ. තෙරුම් ගන්න. ඔබගේ පළමු උප්පත්තිය ආදම් සමගම සිදු වුණා. ආදම්ගේ අකීකරු වීමත් එක්ක ඔබ
මම මුළු ලෝකයාම ආත්මිකව මරණයට පත් වුණා. ඔහුට දාව බිහිවුණු හැම මනුෂ්‍යයෙක්ම ආත්මික මරණයත් එක්කයි බිහි වුණේ. ඒ නිසයි නැවත උපදින්ට මනුෂ්‍යයට අවශ්‍ය වුණේ. මම මේක පැහැදිලි කරන්න බයිබල් පද කීපයකට ඔබව ගෙනියන්නම්. අපි පෙරළමු ශුදෝ පවුල්තුමා රෝමවරුන්ට යවන ලද යවුම් පත්‍රයේ 5 වෙනි පරිච්ඡේදයට. මම මුලින්ම 12 වෙනි පදය කියවන්ට යනවා. එයින් එක මිනිසෙකු කර්ණ කොටගෙන පාපයත් පාපය කර්ණ කොටගෙන මරණයත් ලෝකයට ඇතුල් වුණාක් මෙන් සිළු මිනිසයන් පව් කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුනේය. එක මිනිසෙක් කර්ණ කොටගෙන කවුද ඒ මිනිසයා? ආදම්. කුමක්ද උනේ? මුළු ලෝකයටම පාපය ආවා. පාපේ කර්ණ කොටගෙන මුළු ලෝකයාටම මරණය ආවා. මෙහි මරණය කියා කතා කරන්නේ මේ ශරීරයෙන් වෙන්වීම ගැන නෙවෙයි. ශරීරයෙන් වෙන්වීම කියලා කියන්නේ තමන්ගේ නිවාසය අතහැරීමයි. තමන් ජීවත් වුණු පරිසරය වෙනස් කිරීමයි. එක මරණයක් ලෙස ලෝකේ ප්‍රචලිතව තිබුණත් ඇත්තට මෙය තමන් ජීවත් වුණු නිවස අතහැරීම, ඒ පරිසරය අතහැරීමයි. ඉතින් මෙතන මරණය කියලා කතා කරන්නේ සැබෑ පුද්ගලයාට අත්වෙච්ච ස්වභාවයයි. හරි? දැන් මෙතන දකින්න එක මිනිසෙක් නිසයි මේ දේ උනේ. ඒක මුළු මිනිස් සංහතියට බලපෑවා. 15 වෙනි පදයේ. නමුත් වරද යම්සේද නොමිලේ දීමනාවත් එසේ නොවේ. මක්නිසාද එක්කෙනාගේ වරදෙන් බොහෝ දෙනා මලහවු නම් ඊටත් වඩා දෙවියන් වහන්සේගේ කරුණාවත් එකම මනුෂ්‍යයා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙන් වූ දීමනාවත් බොහෝ දෙනා සඳහා වැඩි වූයේය. මෙතනත් කියනවා එක්කෙනාගේ වරදින් බොහෝ දෙනා මලහු නම් එක්කෙනයි වැරදි කළේ. ඒ බීජේ ස්වභාවය තමයි ලෝකයට ආවේ. 17 වෙනි පදය. මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කර්ණ කොටගෙන මරණය රජකම් කළේ වී නම්. නැවතත් ඒ දේම කියනවා. ඒක මනුෂ්‍යයාගේ වරද මුළු ලෝකයටම ඒ ආත්මික මරණය රජකම් කළා. 18 වෙනි පදය. එබැවින් එක වරදක් කර්ණ කොටගෙන දනුවමට පත් කිරීම පිණිස විනිශ්චය සියලු මනුෂ්‍යයන් කෙරෙහි පැමිණුණාක් මෙන්ම. ඒ මනුෂ්‍යයාගේ වරද එකේ දඬුවම විනිශ්චය මුළු ලෝකයා පිටටම පැමිණුණා. 19 වෙනි පදය. මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කර්ණ කොටගෙන බොහෝ දෙනා පෞකාරයන් කරනු ලැබුවාසේම. නැවතත් එම දේම පවුල්තුමා අහගවනවා. කුමක්ද මං ඔබට මෙයින් පෙන්වන්නේ? ආත්මය තුල වූ දෙවනි උප්පත්තියක් මිනිසයාට අවශ්‍ය උනේ ඇයි කියන එකයි. ඇයි එවැනි උපතක් අපිට අවශ්‍ය? දැන් මේ බයිබල් පදවලින් මම ඔබට කළ විග්‍රහයෙන් ඔබට පැහැදිලි. මේ ලෝකේ උපත ලබන හැම මිනිසෙක්ම ಜಾති ආගම් කුල ભેදවලින් තොරව, උස් පහත් ભેදවලින් තොරව, පැල්පත් රජ මන්දිරවලින් තොරව උපත ලබන හැම මිනිසෙක්ම ඔහු උපත ලබන්නේ මේ ආත්මික මරණය තුලයි. මේ බයිබල් පදවල ඒවා මනාකොට පැහැදිලි කරනවා. තවත් ඔබ මේ අවබෝධයෙන් සුද්ධ ලියවිල්ල කියද්දී බොහෝ ස්ථාන ඔබට දකින්න පුළුවන්. මොකක්ද ආත්මික මරණය කියන්නේ? ගොඩක් අයට මේ ගැනත් අවබෝධයක් නැහැ. ආත්මික මරණය කියන්නේ දෙවියන් වහන්සේගෙන් වෙන්වීම. තවත් විදිහකට කියනවා නම්
දෙවියන් වහන්සේ මිනිසයාට දුන් ජීවනය විසන්ධි වීම. ඒ ජීවනයට ග්‍රීක භාෂාවෙන් කියනවා සෝයේ. දෙවියන් වහන්සේගේම ජීවනය. ඒ ජීවනය නැති වුණා. සැබෑ මනුෂ්‍ය වන ආත්මය ජීවත් වුණේ ජීවනයෙන්. අපි දන්නවා දෙවියන් වහන්සේගේම සමානත්වයට ස්වරූපයට මැව්වා කියලා කියද්දි මනුෂ්‍යව දෙවියන් වහන්සේ වගේම කෙනෙක් තමයි උන්වහන්සේ නිර්මාණය කළේ. උන්වහන්සේ නිර්මාණය කළ ලෝකය තමන්ගේ හැකියාවන්ගෙන් ආධිපත්‍යයන්ගෙන් පාලනය කරන්න. ඒ ස්වභාවය නැති කරගත්තා. එතන ඉඳලා මනුෂ්‍ය ජීවනයෙන් ශරීරය තුල තිබෙන ජීවනයෙන් ඒකට ග්‍රීක භාෂාවෙන් කියනවා සුකේ. ඒ ජීවනයෙන් ජීවත් වෙන ප්‍රාණියෙක් ලෙසයි මනුෂ්‍යයා පැවතෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ අරමුණු කළ වැඩේ මනුෂ්‍යයට ඒ ජීවනයෙන් කරන්නට බෑ. ඒක ආත්මයෙන් විය යුතු දෙයක්. උන්වහන්සේගේ ස්වභාවයෙන් ජීවනයෙන් විය යුතු දෙයක්. ඒක මනුෂ්‍යයා නැති කරගත්තා. ආත්මික මරණය කියන්නේ එයයි. ඒක ස්වභාවයක්. එක තලයක්. ආත්මික මරණය කියන්නේ සාතනික එහෙම නැත්නම් අන්ධකාරයේ ස්වභාවය. තවත් විදිහකට කියනවා නම් නිරය කෙරෙහි නිත්‍යානුකූල අයිතිය. එක ජීවත් වීමේ රටාවක් බවට පරිවර්තනය වුණා. ආත්මික මරණය කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේගෙන් වෙන්වීම. නිරයේ නිත්‍යානුකූල අයිතිය හිමි කර ගැනීම. සාතන්ගේ වහලෙකු බවට මනුෂ්‍යයා පත් වුණා ඒ ස්වභාවයත් එක්ක. හලෙලූයා. ඉතින් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කර්ණ කොටගෙන මනුෂ්‍යයාගේ මේ අකීකරුකමේ මිලය ගෙව් අතර ඒ මිලය ගෙවීම කර්ණ කොටගෙන නැවත දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයට එන්න ඒ ජීවනයෙන් පූර්ණ වෙන්න ආත්මික මරණය අහෝසි වූවෙක් ලෙස දෙවියන් වහන්සේගේ ස්වභාවය ඇතිව ජීවත් වෙන්න මනුෂ්‍යයාට අවශ්‍ය වුණා අලුත් උප්පත්තියක්. ඒකයි දෙවන උපත කියන්නේ. ඒටයි අපි නව උප්පාදනය කියන්නේ. නව උප්පාදනය කියලා කියන්නේ ආත්මය තුල ලබන දෙවන උප්පත්තියයි. දැන් මම කැමති ඔබ යේසුස් වහන්සේ කියු බයිබල් පදයක් වෙත ගෙනියන්ට යොහන් 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. සොරා එන්නේ සොරකම් කරන්ටත් මරන්ටත් විනාශ කරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. මෙතන අධික ලෙස කියලා කියද්දි තියෙන දෙයකට වැඩි කරනවා කියන අදහස තියෙන්නේ. නමුත් මනුෂ්‍යයට චුට්ටක්වත් තිබුණේ නැහැ. සම්පූර්ණ නැති වුණා. නිසා මේ අධික කියන පරිවර්තනය නිවැරදි නැහැ. උන්වහන්සේ ආවේ මේ ජීවනය සම්පූර්ණ ලෙස දෙන්න. ඇයි මනුෂ්‍යයට පොඩ්ඩක්වත් නොතිබුණු නිසා. ඉතින් යේසුස් වහන්සේ ආවේ ඒකටයි. උන්වහන්සේ ඇවිත් මුළු මනුෂ්‍ය වර්ගයාගේ සිටියා වූ සිටින්නා වූ මතු ඉන්නා වූ හැම මනුෂ්‍යයාගේම පාපයේ නියෝජිතය බවට පත්ව උන්වහන්සේගේ ජීවිතෙන් වගුරපු ලෙයින් ඒ මිලය ගෙව්වේ. ඒ පිය වූ දෙවිඳුන් තමන්ව එවූ අරමුණ ඒ ජීවනය
මනුෂ්‍යයාට ලබා දෙන්න. ආත්මික මරණය නැති කරන්නට. නැවත දෙවියන් වහන්සේ සමග සහභාගිත්වයට මනුෂ්‍යව ගෙනෙන්ට. යේසුස් වහන්සේ ඇවිත් ඒ වැඩය සම්පූර්ණ කළා. 100%ක්ම. හැම මනුෂ්‍යයෙකුටම නැවත දෙවියන් වහන්සේ සමග ඒ සහභාගිත්වය ගෙනාවා. නිත්‍යානුකූලව කළ යුතු කොටස උන්වහන්සේ සම්පූර්ණ කළා. එක මනුෂ්‍යයා තමන්ගේ පැවැත්මට ගෙන ආ යුතුයි. ප්‍රමාහයේ 23 කියනවා පාපේ කුලිය නම් මරණයයි. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනයයි. පාපේ කුලිය උනේ මරණය. මෙතන කතා කරන්නේ යේසුස් වහන්සේගේ කුරුසිය මරණයට වඩා වැඩි දෙයක්. මෙතන කතා කරන්නේ පාපේ කුලිය නිරය ආත්මික මරණය. එක තමයි අකීකරු වීමෙන් වැළඳගත් දේ. දෙවියන් වහන්සේ ඒ මිලය ගෙව්වා යේසුස් වහන්සේ කර්ණ කොටගෙන. යේසුස් වහන්සේ නිරයට ගියා. ආත්මිකව මරණයට පත් වූෙක් ලෙස. උන්වහන්සේ කුරුසිය මත තමන්ගේ ජීවිතේ පූජා කරද්දී මුළු ලෝකයාගේම පාපය තමන් පිටට එද්දී ධර්මිෂ්ඨ වූ පෞකාරයට ප්‍රේම කරන පාපය ද්වේෂ කරන පාපය විනිශ්චය කරන ඒ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව කුරුසිය තුලදී අතහැරියා. ඒකයි උන්වහන්සේ අහන්නේ මාගේ දෙවියනේ ඔබ මාත් ඇරියමක් නිසාද කියලා. උන්වහන්සේ නිරේට ගියේ යක්ෂාත්ම උන්වහන්සේව නිරේට ගෙනිච්චා. ඇයි උන්වහන්සේ අපේ පාපේ නියෝජිතය වූ නිසා ආත්මික මරණය වැළඳගත්තා. ඒකෙන් මිල ගෙවන්නට උන්වහන්සේව නිරේට ගෙනිච්චා. උන්වහන්සේ නිරේදී ඒ සියලු යක්ෂාත්ම විසි කරලා උපත්ති 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය කියන ලෙස උන්වහන්සේ සාතන්ට දඬුවම් කරන විට උන්වහන්සේ මෙන්න මෙහෙම කිව්වා. උපත්ති 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. මම තා සහ ස්ත්‍රී අතරෙහිද තාගේ වංශය සහ ගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස්ස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නේ යයි කීසේක. ස්ත්‍රීගේ වංශය යේසුස් වහන්සේ ගැනයි කතා කරන්නේ. උන්වහන්සේගේ උපතට පුරුෂයෙක් සම්බන්ධ නැහැ. ඒ වංශය තාගේ හිස්ස පොඩි කරනවා. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නට යනවා. විලුඹ ලෙස නම් කළේ යේසුස් වහන්සේට කුරුසිය ලෙස කුරුසිය තුල විඳින්න වෙච්ච පීඩාව. ඒකයි විලුඹ පොඩි කිරීමක් ලෙස නම් කළේ. නමුත් ඒ දෙයින් ඒ වංශය තගේ හිස පොඩි කරනවා. හිස කියලා අදහස් කළේ ආධිපත්‍යය. පොළොවේ ආධිපත්‍යය පාලනය දුන්නේ මනුෂ්‍යයාට. සාතන්ට නෙමෙයි. මනුෂ්‍යයා දෙවියන් වහන්සේට අකීකරු වීම හේතු කොටගෙන මේ ආධිපත්‍යය සාතන්ට පැවරුවා. යේසුස් වහන්සේ නිරයට ගිහින් ඒ ආධිපත්‍යය ගත්තා. ඒ ආධිපත්‍යය තුල මනුෂ්‍යයට අහිමි වෙච්ච හැම දෙයක්ම පියව් දෙවියන් වහන්සේ දුන්නු හැමදේම රැගෙනයි උන්වහන්සේ නැවත නැගිට්ටේ. හලෙලූයා. මම කැමති කොලොස්සි 2 වෙනි පරිච්ඡේදයේ 14-15 බයිබල් පද කියවන්ට. අපට විරුද්ධව අපට එදිරිව තිබුණා වූ නියෝගවල ලියවිල්ල මකා දමා එක කුරුස්සේ ඇනගස් අහක් කළසේක. උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතීන්ද බලයලත්තන්ද පහකොට ප්‍රසිද්ධියේ ඔවුන් දක්වා කුරුසිය කර්ණ කොටගෙන
ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශ කළසේක. උන්වහන්සේ නැවත නැගිට්ටේ ආකාරයෙන්. මේක ග්‍රීක් පසුබිමට ගියොත් ඒ කාලේ යම්කිසි රටක් රාජ්‍යයක් තවත් රටක් රාජ්‍යයක් සටන් කරලා පරාජය කළාම ඒ නොමර අල්ලගන්න රජවරුන් සහ ඒ විරුද්ධකාරීන්ව ඔවුන් පෙරහැරකින් ප්‍රසිද්ධියේ ඔවුන්ගේ පරාජය අනිත් අයට පෙන්නුම් කළා. අනෙවැනි අදහසක් මෙතන ගැබ් වෙලා තියෙන්නේ. උන්වහන්සේ ප්‍රසිද්ධිය ඔවුන්ගෙන් ජයගත්තා. හලෙලූයා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරී, උන්වහන්සේ මේ දේ ඔබ මා වෙනුවෙන් සම්පූර්ණ කර ඉවරයි. උන්වහන්සේ ආවේ ඔබ මා වෙනුවෙන්. උන්වහන්සේ සිටගත්තේ ඔබේ මගේ ස්ථානයේ. උන්වහන්සේ අරගත්තේ ඔබේ මගේ පාපය. උන්වහන්සේ මැරුණේ ඒ උදෙසා ඔබ මා ගෙවිය යුතු මිලය වෙනුවෙන්. උන්වහන්සේ මැරුණේ ඔබෙත් මගෙත් ස්ථානයේ. උන්වහන්සේ නැවත නැගිට්ටේ ඔබත් මාත් සමග. බයිබලය එහෙම කියනවා. උන්වහන්සේ නිත්‍යානුකූලව මේ කොටස සම්පූර්ණ කරලා තිබෙනවා. දැන් නව උපාදනය සඳහා ආත්මය තුල අලුත් උප්පත්තියකට පැමිණෙන්නට ඒ කොටස මනුෂ්‍යයා කළ යුතු කාර්යයක්ව තිබෙනවා. උන්වහන්සේ නිත්‍යානුකූලව කළ දේ තමන්ගේ පැවැත්මට ගෙනීම එක මනුෂ්‍යයාගේ වගකීමක්. කෙසේ දෙක වෙන්නේ? ඔබ නව උපාදනය ලබලා තියෙන නිසා ඔබට ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබ දැනගන්න ඕනේ ඔබේ මගේ වගකීම සුභාරංචිය ගෙන යමින් මේ නව උපාදනයට මිනිසුන් ගෙනීම. එක වෙන්නේ කොහොමද? දැන් යොහන් 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ මම මුලින්ම කියවන්ට යනවා. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය එක ජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ තම ස්වකීය එක ජාතක පුත්‍රයා වූ යේසුස් වහන්සේව දෙන තරම් ප්‍රේම කළා. ඇයි ප්‍රේම කළේ? කිසිවෙක් විනාශ වෙනවාට නොකැමැතිව. මොකද්ද මේ විනාශය? නිරය, ආත්මික මරණය. එනිසා උන්වහන්සේ කැමති වුණා තම පුත්‍රයා තුලින් මේ මිලේ ගෙවන්නට. හැම මිනිසෙකුටම සදාකාල ජීවනය දෙන්න. දෙවියන් වහන්සේගේ ස්වභාවය නැවතත් හැම මිනිසෙකුටම දෙන්න. කොහොමද ඒක ලැබෙන්නේ? මේ ස්ථානයේ කියනවා යේසුස් වහන්සේ කෙරෙහි අදහා ගැනීමෙන්. යේසුස් වහන්සේ කෙරෙහි අදහා ගැනීමෙන් තමයි මිනිසෙකුට ඒක ලැබෙන්නේ. අපි මේ පොතේම පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය 13 වෙනි පදේ බලනවා. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරේ අදහා ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. හලෙලූයා. 13 වෙනි පදේ කියන ඔහු ලෙයින්වත් මාංශේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. මොකද කියන්නේ? යම් පමණ දෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තද? උන්වහන්සේ කරේ අදහගත්තද? ඒක තමයි නව උපාදනය. මෙතන කියන ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවෝ බවට පත් වෙනවා. උන්වහන්සේගේ ස්වභාවයෙන් ඔවුන් උපත ලබනවා. 13 වෙනි පදේ විස්තර කරනවා. ලේන්වත් මාංශික කැමැත්තෙන්වත් මනුෂ්‍ය කැමැත්තෙන්වත් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ශාරීරික උපතක් සිද්ධ වෙන්න
ඕන කරන කාරණා තුනක් එතන උන්වහන්සේ පෙන්වන්නේ. නමුත් උන්වහන්සේ කියනවා යේසුස් වහන්සේ අදාහ ගැනීමෙන් ලබන උපත එවැනි උපතක් නෙමෙයි. මේක තවදුරටත් පැහැදිලි කරනවා පාවුල්තුමා. රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයෙන් කොහොමද ඒ දේ සිදු වෙන්නේ කියලා. කුමක් හේින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගෙන් නැගිට්ටෙව් බව සිතින් අදහන්නෙහි නම් නුඹ ගලවනු ලබන්නේය. යේසුස් වහන්සේ යොහන් 1:12 කියපු දෙයම තමයි සුදාත්මයන් වහන්සේ පවුල්තුමා තුලින් විග්‍රහ කරන්නේ. එතන කිව්වා යේසුස් වහන්සේව පිළිගන්න උන්වහන්සේව අදාහ ගන්නට. යේසුස් වහන්සේ එතනදී ඊට වඩා යමක් නොකිව්වේ ඒ වනතුරු උන්වහන්සේ මැරි නැවත නැගිට නොසිටිය නිසායි. නව උපාදනයේ මිනිසෙකුට හිමි වෙන්නේ උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසුව. එනිසා සුදාත්ම වහන්සේ ඒ යේසුස් වහන්සේ කියපු දේ හොඳටම මෙතන එළිදරව් කරනවා. කුමක්ද කියන්නේ? යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව අපේ මුඛයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. උන්වහන්සේ තමන්ගේ පව් නිසා මැරි පියව් දෙවියන් වහන්සේ විසින් දින 3කින් උන්වහන්සේව මලවුන්ගෙන් නැගිට්ටෙව්ව බව හදවතින් අදහන්න ඕනේ. දෙවියන්වහන්සේගේ දරුවෙක් වෙන්න යේසුස් වහන්සේව අදාහ ගන්නවා කියන්නේ මේ යථාර්ථය හදවතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කර සිටීමයි. ඒක අපි ගැලවීමේ ආඥාව ලෙස හඳුන්වනවා. හදවතින් යේසුස් වහන්සේ තමන්ගේ ස්වාමින් වහන්සේ බවත් උන්වහන්සේ තමන් නිසා මැරිලා දින 3කින් උත්ථාන වූ බවත් විශ්වාස කර තමන්ගේ මුඛයෙන් තමන් විශ්වාස කරන දේ වචන වලින් ප්‍රකාශයට පත් කරද්දී ඔබ දන්නවද ඔබ නව උපාදනය ලබනවා. යේසුස් වහන්සේ කිව් ඒ අලුත් උපත ආත්මය තුල සිද්ධ වෙනවා. නව උපාදනය ලබන්නේ ඒ ආකාරයෙන්. මේ පණිවිඩය අහන අය අතර යම් කෙනෙක් සිටිනවා නම් යේසුස් වහන්සේව පිළිනොගත් ඔබ කුමන ධර්මතාවයකට ආගමකට නිකායකට අයිති වුවත් යථාර්ථය මෙයයි ඔබ ඉන්නේ ආත්මික මරණය තුල. ඔබ ශරීරයෙන් වෙන් වුණොත් ඔබ කොපමණ පින්දහම් ඔබ ජීවත් විද්දි මේ පොළවේ කළත් ඒ පින්දහම් තුලින් ඔබ ලබන ඒ ධර්මිෂ්ඨකම මරණයෙන් එහා ජීවිතයට ඔබට ගෙනියන්න බෑ. අපි මේ පාඩම වෙනමම කතා කරන්නට යනවා ඉදිරියේ. පොඩි හැඳින්වීමක් මම ඔබට දෙන්නේ. මිනිසෙක් මරණයෙන් එහා දෙවියන් වහන්සේ පිළියෙල කළ ජීවිතයට ඇතුල් වෙන්නේ මේ නව උපාදනයත් එක්ක ලබන දෙවියන් වහන්සේගේ ස්වභාවය තුලින්. ඒ ධර්මිෂ්ඨකම තුලින්. ඒ ධර්මිෂ්ඨකම අපිට උපයා ගන්නට බෑ අපේ පින්දහම් වලින්. ඒක දෙවියන් වහන්සේ අපිට නොමිලේ දෙන දීමනාවක් දායාදයක්. ඒක ඔබ හිමි කරගන්නේ මෙලොකේ සියලු මිනිසයන් වෙනුවෙන් පහළ වූ ඒකම ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැන් මං ඔබට කියා දුන්නු ලෙස ඔබ දක්වන ප්‍රතිචාරයෙන් විතරයි. එනිසා ඔබ ඉන්නේ අවදානම් තැනක ඔබට පුළුවන් ඔබ ඉන්න ස්ථානයේම ඉඳලා මේ වෙලාවේ කියන්න. ජේසුනි ඔබ මගේ ස්වාමින් වහන්සේ බව මම පිළිගන්නවා. මම විශ්වාස කරනවා. මම එය ප්‍රකාශ කරනවා. මගේ පව් නිසා ඔබ වහන්සේ මැරුණු බවත් පියව් දෙවිඳුන් ඔබ වහන්සේව දින 3කින් උත්ථාන කළ බවත් මම මගේ හදවතින් විශ්වාස කරනවා. ඔබ ඒ ටික කිව්වොත් ඔබ මේ අලුත් උප්පත්තිය ලබනවා.
ඒ පාපේ ස්වභාවය ඔබෙන් අහක් වෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට පත් වෙනවා. නව උපාදනය කියන්නේ ඒකයි. තවත් විවිධ පැතිකඩ වලින් නව උපාදනය දේව වචනේ හඳුන්වා දී තිබෙනවා. මේකත් ඔබේ දැනුම සඳහා දැන ගැනීම සඳහා මම පෙන්වන්නට කැමතියි. අපි පෙරළමු. මම කාරණා කීපයක් පෙන්වන්නට යන ඔබට. පේදුරුතුමා ලියන ලද පළමු යවුම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයට නව උපාදනය ගැන ප්‍රකාශ කර පැතිකඩවල්. මක්නිසාද නුබලා කුණු වෙන්නා වූ බීජ වලින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන වූ පවතිනා වූ වචනය කර්ණ කොටගෙන කුණු නොවන බීජ වලින් නැවත උපාදනය කරනු ලැබූසේක. මෙතන කියනවා කුණු නොවෙන්නා වූ බීජ. ඒ කියන්නේ කුණු වෙන බීජ තියෙනවා. මේ කතා කරන්නේ ශාරීරික උපත සඳහා පියෙක් මවෙක් අතර අඹුසැමි ජීවිතයේ එකතු වන සුක්‍රාණු සහ ඩිම්බ ගැන. ඒවැ ආයුෂ කාලයේ පැය ගාණක්. ඊට පස්සේ ඒවා කුණු වෙනවා. නමුත් මෙතන කියනවා නුඹලා නව උපාදනය ලැබුවේ එවැනි බීජ වලින් නෙවෙයි දෙවියන් වහන්සේගේ ජීවමාන. මෙතන පවතින කියන පරිවර්තනය නිවැරදි නැහැ. සදාතනික සදාකාලික කියන අදහස එන්න ඕනේ. ඒ සදාකාලික ඌ දෙවියන් වහන්සේගේ වචනය නැමැති බීජය කර්ණ කොටගෙනයි. නව උපාදනය කියන්නේ දෙවියන් වහන්සේගේ බීජයට ලබන උප්පත්තියක්. ඔබ ඇවිත් ලබපු ශාරීරික උපත ඔබේ දෙමව්පියන්ගේ බීජවලට ලබපු උප්පත්තියක්. ඔබ මනුෂ්‍ය ස්වභාවයක් ලබලා තියෙන්නේ ඔබේ දෙමව්පියෝ මිනිස්යෝ නිසා. ඒ බීජයෙන් ඔබට උපත දුන්න නිසා. මෙතන කතා කරන්නේ ඒ දෙමයි. ඔබ නව උපාදනය දෙවියන් වහන්සේගේ බීජයට ලබද්දී ඔබ කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවයලත් කෙනෙක්. ඒ වගේම මම කැමතියි පළවෙනි කොරින්ති 12:13 ඔබට පෙන්වන්නට. ඒ කියනවා මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීකරු වෙත්වා දාසය නොහොත් නිර්දාශයෝ වෙත්වා අපි සියල්ලෝම එකම ආත්මයන්න් වහන්සේ තුල එකම ශරීරයට බෞතිස්මය කරනු ලැබ සියල්ලෝ එකම ආත්මයන්ගෙන් පවනු ලැබීමුව. නව උපාදනය කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ තුලට ගිල්වනු ලැබීමක්. ආත්මය තුලට බෞතිස්මය කිරීමක්. නව උපාදනය කියන්නේ අපි පෙර කියවූ රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයට අනුව නව උපාදනය එතන හඳුන්වනවා ගලවනු ලැබීමක් ලෙස. අපි ගැලවීම ලැබුවා කියලා ප්‍රකාශ කරන්නේ මේ පදයට අනුව. නව උපාදනය කියන්නේ ගැලවීම ලැබීමටයි. ඒ වගේම කොලොස්සි 1 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමේ පුත්‍රයන්න්ගේ රාජ්‍යයට අප පමුණුවා ගත්සේක. නව උපාදනය කියන්නේ අන්ධකාර බලයෙන් අපිව මුදාගෙන තම ප්‍රේමේ පුත්‍රයන්න්ගේ රාජ්‍යයට පමුණුවා ගැනීමක්. තවත් එක පදයක් අපි බලනවා. ක්‍රියාපොතේ 26 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමි කීසේක. නව උපාදනය කියන්නේ අන්ධකාරයෙන් ආලෝකයටත් සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතටත් ගෙනීමක්. එතෙන් මම ඔබට පෙන්눔 කළේ නව උපාදනය කියන්නේ
කුමක්ද කියන එක තවත් පැතිකඩවල් වලින්. මේ හැම දෙයකින්ම කතා කරන්නේ. මම ඔබට පෙන්නපු ඒ හැම බයිබල් පදයකින්ම කතා කරන්නේ නව උත්පාදනය ගැන විවිධ පැතිකඩවලින්. ඉතින් මම ඔබට වැදගත් දෙයක් පෙන්වන්නට යනවා මේ පාඩම අවසන් කරන්නට කලින්. ඔබ නව උත්පාදනය ලැබූ විට යේසුස් වහන්සේ ඔබ උදෙසා කළ දේ ඔබ ඔබට අදාළ කරගන්නවා. හලෙලූයා. යේසුස් වහන්සේගේ පූජාව තුළ උන්වහන්සේ කළ දේ ඔබ ඔබට අදාළ කරගන්නවා. ඔබේ කරගන්නවා. නව උත්පාදනය තුළින්. ඒ කියන්නේ තවදුරටත් ඔබ ආදම්ගෙන් පැවතෙන මිනිසෙකු නෙවෙයි. ඔබ ඊට වඩා වැඩි කෙනෙක්. තවදුරටත් පාපය ඔබට සාධකයක් නෙවෙයි. පාපය උන්වහන්සේ අහෝසි කර ඒකේ මිල ගෙවලා ඉවරයි. ඒ වගේම ඒ අකීකරුකම හේතු කොටගෙන පැමිණි දඬුවම එහිත් උන්වහන්සේ මිල ගෙව්වා. පාපය විතරක් නෙමෙයි දඬුවමේ මිලයත්. අපි දන්නවා උන්වහන්සේ ඒවට දඬුවම් කළා. උන්වහන්සේ කෙලින්ම මිනිසයාට දඬුවම් කළේ නෑ. උන්වහන්සේ මැවිල්ලට දඬුවම් කරලා. මැවිල්ල හරහා තමයි මේ දඬුවම මිනිසයාට පැමිණෙව්වේ. ඔබ උපත් 3 වෙනි පරිච්ඡේදය කියවලා බලන්න. තවදුරටත් මේ දඬුවම ඔබ කෙරෙහි බල පවත්වන්නේ නෑ. ඒක ඔබ කෙරෙහි බල පවත්වනවා නම් ඒක ඔබේ නොදන්නාකම නිසායි. ඔබ විශ්වාස කරනවා නම් යේසුස් වහන්සේගේ පූජාව 100% සම්පූර්ණයි කියලා. ඔබ විශ්වාස කරනවා නම් ආදම්ගේ මුළු මිලය උන්වහන්සේයින් ගෙව්වා කියලා. ඒකෙන් පාපය විතරක් නෙමේ දඬුවමත් අහෝසි වුණා. මේක ටිකක් ගැඹුරුයි. නමුත් යථාර්ථය ඒකයි. ඒ වගේම නිරය අහෝසි වුණා. යේසුස් මරණයත් පාතාලයත් යතුරු උන්වහන්සේගේ අතේ කියලා. ඒ කියන්නේ ඒක අහෝසි කළා. උන්වහන්සේක සීල් කළා. ඒකට යන්නේ මේ සත්‍යතාවය ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ගේම කැමැත්තෙන් විතරයි යන්න පුළුවන්. ඔබ යේසුස් වහන්සේ අදාහගත්තොත් ඔබට නිරයක් නෑ. ඒ වගේම තවදුරටත් සාතන් ඔබට සාධකයක් නෙමේ. ඔහුව පරාජය කර ඉවරයි. ආදම් අහිමි කරගත් සියල්ල දැන් ඔබට දීලා ඉවරයි. ඒ වගේම නව උත්පාදනය නිසා පිය වූ දෙවියන් වහන්සේට යේසුස් වහන්සේ යම්සේද ඒ සමාන අයිතියක් ලබපු දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් ඔබ කියන්නේ. ඒ වගේම දෙවියන් වහන්සේගේ උරුමකාරයෙක්. ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මේ සියල්ල ඔබ ලබා ඇති අතර දෙවියන් වහන්සේගේ පොළොවේ ආධිපත්‍යය දරන්නා බවට ඔබ පත් වෙලා තිබෙනවා. මේ සියල්ල ඔබට හිමි වුණේ නව උත්පාදනය තුළින්. ඉතින් මම විශ්වාස කරනවා නව උත්පාදනය යනු කුමක්ද? මේ කාරණේ ඔබට වඩා පැහැදිලි වුණා කියලා. මේක ඔබ දැනගත යුතුම වැදගත් සත්‍යතාවයක්. හේතුව නව උත්පාදනය තමයි මම පටන් ගැනීමේදී ඔබට කිව්වා වගේ. සියලු දේම අලුත් කළේ. ඒක ඔබ හරියට දැනගත්තේ නැත්නම් දෙවියන් වහන්සේගේ පරමාර්ථයන් තුල සිටගන්න ගමන් කරන්නට බැරි වෙනවා. අපි මේන් පස් ඉගෙන ගන්නට යන ඒ පාඩම් 6 මම ඔබට කිව්වා ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුද කියන මාතෘකාව යටතේ අපි පාඩම් 8ක් ඉගෙන ගන්නවා. ඒක මම තවත් අනුමාතෘකා 3කට ඔබට බෙදුවා. සැබෑ ඔබ කවුද? 2 නව උත්පාදනය යනු කුමක්ද? ඒක තමයි අද ඉගෙන ගත්තේ. ඊළඟ පාඩම් 6ට මම මාතෘකාවක් දුන්නා.
නව උපාදනය තුළින් ඔබ තුළ සිදුවනේ කුමක්ද. දැනටමත් ඔබ බොහෝ දේවල් මේ පාඩම තුළ ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත්ත දේවල් තවත් විස්තරාත්මකව දේව වචනය තුළින් මාතෘකා 6ක් තුළ මං ඒවා ඔබට ඔප්පු කරන්නට යනවා. ඒ දේවල් භුක්ති විඳින්නට පුළුවන්කම තිබෙන්නේ නව උපාදනය හරියට අවබෝධ කරගත්තොත්. මම විශ්වාස කරනවා ඔබේ අවබෝධයට පැමිණියා කියලා. යම් කෙනෙක් නව උපාදනයට ගෙනෙන්නට හොඳ අවබෝධයක් ඔබ මේ පාඩම තුලින් ලැබුවා කියලා. මම ඔබට සුබ පතනවා. අපි යාඥා කර මේ කාලය අවසන් කරමු. හාලෙලූයා. හෝ ප්‍රශංසා වේවා දෙවි පියාණනේ. රෙබෙකන ශිකර බරකත ලරිබිකල්ලරන කුත ලරිබිකන කම්ප්‍රණ කලකතන. ඔබගේ වචනය කොපමණ අලංකාරද ස්වාමිනේ. එක කොපමණ අනර්ගද. එහි කොපමණ ගැඹුරක් තිබේද. ස්තුතියි. හාලෙලූයා. හාලෙලූයා. රබිකන ශිකර බම්ත්‍රණ කුත ලරිබිකනකතන. පියාණනි ඔබට ස්තුතියි මේ අනර්ග කාලය නිසා. සුදාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ වචනය අපිට ප්‍රකාශ කළ නිසා. ඒ වචනය ඇසුවා වූ සියල්ලන්ට අවබෝධ වූ නිසා ස්තුතියි. ඊට විරුද්ධව තිබුණු සාතනික සියලු සැලසුම් ඒවා පරාජිත වුණා. ඒවා අහෝසි වුණා. ඒවට කිසිම අයිතියක් තිබුණේ නැහැ. ශුද්ධාත්මනේ ඒ වාතාවරණය තුළ හැම කෙනෙක්ම මේ වචනය ඇසුවා. මෙයින් පසුව වචනය අසන්ට යන අයත් පියාණනි ඒ වාතාවරණය තුළම සිටින්ට යනවා. ඒ බලය ඔවුන් මතට මම නිදහස් කරනවා. ස්තුතියි මේ අනර්ග කාලය නිසා ඔබ මඟ පෙන්වුව නිසා. ඔබේ වචනය කිව්වා. ඔබගේ වචන එවා ඔවුන් සුවකොට සිළු විනාශවලින් ඔවුන් මුදා හරිනවා කියලා. යමෙකුට එවන් සුවයක් ආත්මීකව මානසිකව ශාරීරිකව අවශ්‍යව තිබුණාද? යම් විනාශකාරී තත්ත්වයන් ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් කළාද? දැන් ඔබේ වචනෙන් ඒ නිදහස්කමට ඒ නිරෝගීකමට ඔවුන් පැමිණේවා. ඔබේ දූතයන්ගේ සේවය අඛණ්ඩව ඔවුන්ට සිදු වේවා. මම ඔවුන්ට ආශිර්වාද කරනවා. පියාණනි අද දවසේ මේ පණිවිඩය ඔබ වහන්සේ වෙතට ඔබේ දරුවන් වෙතට ඔබ වහන්සේ කරුණ කොටගෙන ගෙනෙන්ට පියාණනි මේ සියල්ල සූදානම් කළා වූ මේ වනතුරු ඒ කැපවීමේ මා සමග සිටගෙන සිටින මගේ සියලුම ඔබ දුන් ආත්මික දරුවන්ට මම ආශිර්වාද කරනවා. ඔබේ අනුග්‍රහය උන් මත අධික වේවා. මුළු මහිමය ඔබටයි පියාණනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. මම ඔබට සුබ පතනවා. ඔබ ක්‍රිස්තුස් වහන්සේත් සමග දිගු ගමනක් යමින් උන්වහන්සේගේ වැඩය පොළොවේ සම්පූර්ණ කරන්නේ. God bless you.